හාලෙලුයා. අද දවසේ පැමුණා වූ සෑම කෙනෙක්වම අපි යේසුස් වහන්සේගේ නාමයෙන් ආදරයෙන් පිළිගන්නවා. අපි යමු ස්වාමීන් වහන්සේගේ වචනයට. අද දවසේ අපි බලන්න යනවා අපේ දෙවියන් වහන්සේ ඇවිල්ලා හාස්කම් කරන දෙවියන් වහන්සේ. උන්වහන්සේ අපි හැම කෙනෙක්ගේම ජීවිතවල හාස්කම් කරනවා. මොකද උන්වහන්සේ හාස්කමේ දෙවියන් වහන්සේ නිසා. ඉතින් උන්වහන්සේගේ හාස්කම් අපේ ජීවිතය තුළ නැත්නම් උන්වහන්සේ අපේ ජීවිතවල හාස්කම් කරන්න ඕනේ නම් අපි විසින් දැනගත යුතු වූ රහස් තුනක් ගැන අපි බලන්න යනවා. ඉතින් හාස්කමක් අපි ලබා ගන්න නම් අපි විසින් දැනගත යුතු වූ රහස් තුනක් ගැන මම බලන්න යනවා. අපි පෙරලා ගමු ගලාති පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදේ. ගලාති 3:5. ඉඳින් නුඹලාට ආත්මයන්න් වහන්සේ දෙන්නා වූ නුඹලා අතරෙහි ආශ්චර්යයන් කරන්නා වූ තනන් වහන්සේ එසේ කරන්නේ විවස්ථාවේ ක්‍රියාවලින්ද නොහොත් ඇදහිල්ලේ පණිවිඩය කරන කොටගෙනද. බලන්න මෙතන කියනවා ආශ්චර්යයන් කරන්නා වූ නුඹලා අතරේ ආශ්චර්යයන් කරන්නා වූ. එහෙනම් අපි දැනගන්න ඕන දෙවියන් වහන්සේ ගැන උන්වහන්සේ ඇවිල්ලා අපේ ජීවිතවල හාස්කම් කරන්නා වූ දෙවියන් වහන්සේ. එහෙනම් දෙවියන් වහන්සේ තමයි හාස්කම් කරන්නේ. ආමෙන්. එතකොට අපි හිතන්න ඕනේ නිතරම අපි විශ්වාස කරන්න ඕනේ දෙවියන් වහන්සේ හාස්කම් කරන දෙවියන් වහන්සේ. ආමෙන්. අපි නිතරම සැක කරන දෙයක් නෑ දෙවියන් වහන්සේ කරයිද නැද්ද? එහෙම සැක කරන්න එපා. ඔබ ඔබේ මනසට කියන්නේ ඔබේ හදවතට කියන්නේ රිලැක්ස් වෙන්න දෙවියන් වහන්සේ හාස්කම් කරන තනන් වහන්සේය. ආමෙන්. උන්වහන්සේ හාස්කම් කරන දෙවියන් වහන්සේ. ඇයි දන්නවද? උන්වහන්සේගේ නම හාස්කම. දැන් අපේ දේවස්ථානයට ආවොත් පියුම් මාමා කෙනෙක් ආවොත් ඒ පියුම් මාමා එන්නේ ඇයි නිකම් මාව බල්ල යන පාස්ටර් පොඩ්ඩක් මම බල්ල යන්න ආවි කියලා නෙමෙයි එන්නේ. පියුම් මාමා එන්නේ ලියුමක් දෙන්න. පියුම් මාමා ආවොත් අනිවාර්යයෙන්ම මේ වත්තට දැම්මා නම් එහෙම අනිවාර්යයෙන්ම පියුම් මාමා ලියුමක් දෙනවා අපිට. ලියුමක් තිබුණොත් තමයි එන්නේ. ඒතකොට පියුම් මාමාගේ වැඩේ ලියුම් දෙන එක. එතකොට දෙවියන් වහන්සේ ඇවිල්ලා හාස්කමේ දෙවියන් වහන්සේ. හාස්කමේ දෙවියන් වහන්සේ ඔබත් එක්ක ඉන්නවා නම් උන්වහන්සේ මොනවද කරන්නේ? හාස්කම් තමයි කරන්නේ. ආමෙන්. එහෙනම් අපි දැනගන්න ඕන පළවෙනිම දේ තමයි අපේ දෙවියන් වහන්සේ හාස්කමේ දෙවියන් වහන්සේ. හාස්කම් කරන දෙවියන් වහන්සේ. අපි එකිනෙකනාගේ ජීවිතවල හාස්කම් කරන්න උන්වහන්සේට පුළුවන්. ආමෙන්. උන්වහන්සේ තමයි හාස්කම් කරන්නේ. එතකොට අපි දන්නවා පරණ ගිවිසුමේ මනෝවා කියලා කෙනෙක් හිටියා. මනෝවා කියලා කියන්නේ සැම්සන්ගේ නැත්නම් සිම්සොන්ගේ තාත්තා. එතකොට මේ මනෝවා කියන කෙනාට දෙවියන් වහන්සේ කතා කරනවා. දෙවියන් වහන්සේ කතා කරලා මනෝවට දෙවියන් වහන්සේ ආශිර්වාද කරාට පස්සේ මනෝවා අහනවා ස්වාමීනි දැන් මට ආශිර්වාද කරපු කෙනා කවුද කියලා මිනිස්සු අහුවොත් මම මොකක් කියලාද කියන්නේ? කවුරු කියලාද කියන්නේ? ඔබේ නාමය මට කියන්න කියලා කියනවා. එතකොට දෙවියන් වහන්සේ උන්වහන්සේගේ නාමය හඳුන්වන විදිය අපි පොඩ්ඩක් බලමු. උන්වහන්සේට නාමයන් දහසක් තිබෙනවා. උන්වහන්සේ හැම නාමයකින් උන්වහන්සේ ප්‍රකාශ වෙනවා. හැබැයි හාස්කම කියන එකත් උන්වහන්සේගේ නම. ආමෙන්. පෙරලා ගන්න විනිශ්චයකාරයා පොතේ 13 වෙනි පරිච්ඡේදයේ 17 වෙනි පදේ. මනෝවාද ඔබගේ වචන ලෙස සිද්ධ වූ කල අප විසින් ඔබට ගෞරව කරන පිණිස ඔබගේ නාමය කිමැක්දැයි ස්වාමින් වහන්සේගේ දූතයාගෙන් ඇසුවේය. ස්වාමින් වහන්සේගේ දූතයාද නුඹ මාගේ නාමය ගැන විචාරන්නේ මක් නිසාද? ඒක පුදුමයයි කීවේය. පුදුමයයි කියන වචනය අපි බැලුවොත් එහෙම හෙබ්‍රේව අර්ථය තියෙන්නේ කොහොමද කියලා? පෙලක් කියලා තියෙන්නේ. එතකොට පෙලක් කියලා කියන්නේ හාස්කම. ඒතර දෙවියන් වහන්සේගේ නම මොකද්ද? හාස්කම. හාස්කමේ දෙවියන් වහන්සේ හාස්කම් කරන අපි හැම කෙනෙක්ගේම ජීවිතවල. ආමෙන්. එහෙනම් හාස්කමක් උන්වහන්සේ අපේ ජීවිතේ කරනවා කියන එක අපි විශ්වාස කරන්න. ඒතර දෙවියන් වහන්සේගේ නම හාස්කම. එතකොට අපි දැනගන්න ඕනේ පළවෙනිම රහස තමයි දෙවියන් වහන්සේ තමයි අපේ ජීවිතවල හාස්කම් කරන්නේ. ඒ නිසා අපි බලන්න ඕනේ උන්වහන්සේ දිහා පමණයි. ආමෙන්. අපි බලමු දෙවෙනි කාරණාව. නැවත යමු අපි ගලාති පොතට. ඔබ දන්න උන්වහන්සේ හාස්කම් කරා. එදා ජේසුස් වහන්සේ අවුරුදු 18ක් කුදු වෙලා හිටපු ඒ සිනගෝගේ හිටිය අවුරුදු 18ක් කුදු වෙච්ච කාන්තාවක්. ඒ කාන්තාව අවුරුදු 18ක් යක්ෂයා විසින් බැඳ දමලා තිබුණා වූ ඒ කාන්තාව තප්පර කීපයකින් උන්වහන්සේ සුව කරා.
ඒ කියන්නේ උන්වහන්සේ හාස්කමේ දෙවියන් වහන්සේ. ජේසුස් වහන්සේ හාස්කමේ දෙවියන් වහන්සේ. ජේසුස් වහන්සේගේ නාමය ගැන සඳහන් වෙලා තියෙනවා බලුවොත් අපි යෙසායා පොතේ 9 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදේ අපි බලමු පොඩ්ඩක්. යෙසායා පොතේ 9 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදේ. සමා වෙන්න. යෙසායා පොතේ 9 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදේ. මම කියවන්නම්. මක්නිසාද අපට ලදරුවෙක් උපන්නේය. අපට පුත්‍රයෙක් දෙන ලද්දේය. ආණ්ඩුවද උන්වහන්සේගේ කරපිට තිබෙන්නේය. උන්වහන්සේගේ නාමය අපූර්වය. උන්වහන්සේගේ නාමය අපූර්වය. මේක හරි පරිවර්තනයේ තියෙන්නේ කොහොමද කියලා අපි බැලුවොත් උන්වහන්සේගේ නාමය හාස්කම. ජේසුස් වහන්සේගේ නාමය හාස්කම. ඒ නිසා තමයි ජේසුස් වහන්සේ රොටි 5යි මාළු 2යි 5000කට උන්වහන්සේ බෙදුවා. උන්වහන්සේ 5000කට කන්න දුන්නා. කූඩ 12කුත් ඉතුරු වුණා. ඇයි ඒ? උන්වහන්සේ හාස්කම නිසා. ආමෙන්. උන්වහන්සේ වතුර උඩ ඇවිද්දා. වතුර උඩ ඇවිදිනකොට උන්වහන්සේ ඔන්න මම වතුර උඩ ඇවිදිනවා බලන්න. ඒ විදිහට උන්වහන්සේ කරන්න ගියේ උන්වහන්සේට ඒක පුදුමයක් නෙමෙයි. උන්වහන්සේ හාස්කම නිසා උන්වහන්සේට ඒක පුදුමයක් නෙවෙයි. ආමෙන්. උන්වහන්සේ හාස්කමේ දෙවියන් වහන්සේ. උන්වහන්සේ ඔබේ ජීවිතවලත් හාස්කම් කරනවා. ඔබ දැනගන්න ඕන පළවෙනිම දේ තමයි උන්වහන්සේ හාස්කම් කරන දෙවියන් වහන්සේ. අනිවාර්යෙන් ඔබේ ජීවිතේ උන්වහන්සේ හාස්කම් කරනවා. දෙවෙනි කාරණාව අපි බලමු. දෙවෙනි කාරණාව නම් ගලාති පොතට නැවත යන්න 3 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදේ. ගලාති 3:5. ඉදින් නුඹලාට ආත්මයන්න් වහන්සේ දෙන්නා වූ නුඹලා අතරෙහි ආශ්චර්යයන් කරන්නා වූ තැනන් වහන්සේ එසේ කරන්නේ විවස්ථාවේ ක්‍රියාවලින්ද නොහොත් ඇදහිල්ලේ පණිවිඩය කරන කොටගෙනද. එතකොට දෙවියන් වහන්සේ ආශ්චර්යයන් කරන්නේ හාස්කම් කරන්නේ කොහොමද? උන්වහන්සේ වචනය තුලින්. ආමෙන්. දෙවියන් වහන්සේ අපේ ජීවිතවල හාස්කම් කරන දෙවියන් වහන්සේ. එතකොට අපි දැනගන්න ඕන දේවල් තමයි දෙවියන් වහන්සේ තමයි අපේ ජීවිතේ හාස්කම් කරන්නේ. කවුරුවත් නෙමෙයි අපේ ජීවිතේ හාස්කම් කරන්නේ. දෙවියන් වහන්සේ තමයි හාස්කම් කරන්නේ. දෙවෙනි කාරණාව තමයි උන්වහන්සේ හාස්කම් කරන්නේ කොහොමද? වචනය තුලින්. ආමෙන්. වචනය තුලින් තමයි උන්වහන්සේ හාස්කම් කරන්නේ. වචනය නැතුව උන්වහන්සේ කරන්නේ නැහැ. වචනය තුලින් තමයි හාස්කම් කරන්නේ. ඔබ වචනයට මුල් තැන දෙනකොට, ඔබ වචනයට අහුම්කම් දෙනකොට, වචනය තුලින් ඔබේ ජීවිතේ උන්වහන්සේ හාස්කම් කරනවා. ආමෙන්. ලෝකේ මවනකොට අපි බලනවා ලෝකේ උන්වහන්සේ ඉස්සල්ලාම පළවෙනිම දවසේ උන්වහන්සේ මැව්වේ මොකද්ද? උන්වහන්සේ පළවෙනිම දවසේ එළිය වේවා කියලා කිව්වා. එළිය වේවා කිව්වා. සවස වුණා, උදේ වුණා, එක දවසක් වුණා. දෙවනි දවසත් වුණා. දෙවනි දවසේදීත් උන්වහන්සේ මැවීම කරා. මැවිල්ලේදී උන්වහන්සේ කියනවා එතන අපි බලනවා දෙවනි දවසෙත් සවස වුණා, උදේ වුණා, ඒ එක දවසයි. දවස් දෙකකට පස්සේ තුන්වෙනි දවසේ තමයි උන්වහන්සේ ඉර හැදුවේ. ඉර මැව්වේ උන්වහන්සේ තුන්වෙනි දවසේ. එතකොට ඉර හදනකම් එළිය නෑ කියන එක තමයි අපිට හිතෙන්නේ. නමුත් උන්වහන්සේගේ වචනයට පුළුවන් ඉර නැති වුණත් ආලෝකය දෙන්න. එතකොට උන්වහන්සේ ඉස්සල්ලාම මැව්වේ මොකද්ද? එළිය වේවා. උන්වහන්සේ එළිය වේවා කිව්වා. එතකොට එළිය කිව්වේ නෑ මං කොහෙන්ද එන්නේ? ඉර නෑනේ. එහෙම කිව්වේ නෑ. එළිය උන්වහන්සේගේ වචනේ කියපු ගමන්ම එළිය ආවා. වචනේ තුල එළිය තියෙනවා. වචනය තුල අපිට ඕන කරන හැමදේම තියෙනවා. වචනය තමයි උන්වහන්සේ ප්‍රකාශ කරේ. වචනය තුලින් තමයි අපේ ජීවිතයේ අද දවසේදී උන්වහන්සේ හාස්කම් කරන්නේ. වචනේ නැතු උන්වහන්සේ කිසි දෙයක් කරන්නේ නැහැ. උන්වහන්සේ ලෝකේ මැව්වේ වචනෙන්. මේ මැව්වා වූ ලෝකය දරාගෙන ඉන්නේ උන්වහන්සේ වචනේ. ආමෙන්. හෙබ්‍රේය පොතේ කියනවා උන්වහන්සේ මේ ලෝකේ මැව්වා වචනේ, ඒ වගේම වචනයෙන් තමයි උන්වහන්සේ දරාගෙන ඉන්නේ කියලා හෙබ්‍රේය පොතේ පළවෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදේ කියනවා. ඒතකොට අපි දැනගන්න ඕන දෙවෙනි කාරණාව මම කිව්වේ වචනය. නිතරම වචනය අහන්න. වචනයට මුල් තැන දෙන්න. වචනය අහන පුරුද්දක් ඇති කරගන්න තමන්ගේ ජීවිතය තුළ. වචනයට මුල් තැන දෙනකොට අපි වචනය අහගෙන ඉන්නකොට අපි දන්නේ වචනය අහනකොට කොහොමද වෙන්නේ කියලා අපි දන්නේ. නමුත් වචනේ හරහා උන්වහන්සේ හාස්කම් කරනවා. ආමෙන්. අපි බලමු බයිබලයේ පදයක්. ලූක් පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි පදේ. ලූක් පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි පදේ. ලූක් 5:15. ලූක් 5:15.
එහෙත් උන්වහන්සේ ගැන ප්‍රවෘත්තිය වඩ වඩා පතල විය. බොහෝ සමූහයෝ වචනය අසන්ටත් තමුන්ගේ රෝග සුව කරවා ගන්නටත් රැස් වූ. වචනය අහන්නත් රෝග සුව කරගන්න. ප්‍රථමයෙන් අපි බැලුවොත් ඒ වචනය තමයි ඕන හැවි. වචනය අහනකොට ඔවුන්ගේ රෝග සුව වුණා. එහෙනම් වචනයට තමයි අපි මුල් තැන දෙන්න ඕනේ. වචනය තමයි අපේ ජීවිතවලට හාස්කම ගෙන දෙන්නේ. ආමේන්. ඉතින් වචනයට අපි මුල් තැන දෙමු. වචනේ අපි අහමු. වචනේ අහන වෙලාවට නිදිය ගන්න එපා. වචනේ අහන වෙලාවට උනන්දු වෙ වචනේ අහන්න. වචනේ අහනකොට ඔබ වචනේ හරහා දෙවියන් වහන්සේ ඔබේ ජීවිතවල හාස්කම් කරනවා. ආමේන්. උන්වහන්සේ කොහොමද හාස්කම් කරන්නේ? වචනේ තුලින් තමයි උන්වහන්සේ හාස්කම් කරන්නේ. රෝම පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 17 කියනවා ස්වාමින් වහන්සේ ඇවිල්ලා නැති දේ ඇති දේ මෙන් සඳහන් කරන තැනන් වහන්සේ. මේ හැම දෙයක්ම නිර්මාණය කරේ උන්වහන්සේ කොහොමද? වචනයෙන් උන්වහන්සේ නිර්මාණය කරා. ඉතින් අපේ ජීවිතේට ඕන කරන දේවල් හැමදේම උන්වහන්සේට පුළුවන් වචනයෙන් නිර්මාණය කරන්න. ආමෙන්. ඒ නිසා නිතරම ඔබ වචනය විශ්වාස කරන්න. වචනයට ඇහුම්කන් දෙන්න. වචනය හරහා තමයි උන්වහන්සේ හාස්කම් කරන්නේ අපේ ජීවිතවල. ආමෙන්. එක සැරයක් මම ගැලවීම ලැබපු මුල් කාලය තුල මගේ කකුල් දෙකේ තිබුණා ඒ කියන්නේ මේ තැලිලා කකුල් මේ ගල් තැලුම් වගේ. එක කකුලක සාමාන්‍ය 15ක් විතර තිබුණා. මේ කකුල් දෙකේ 30කට වැඩි තිබුණා. ඉතින් මම කටුවක් අරගෙන ඒක හාරලා එහෙම බ්ලේඩ් එකෙන් මම කපනවා. කොහොමත් සතියකට සැරයක් වගේ මම කපන්න ඕනේ ඒක. කැපුවේ නැත්තම් ආයෙ මස් ලියලනවා. මට සෙරප්පු දෙකක්වත් දාන්න නැතුව මේ ඇවිදින්න බෑ. සෙරප්පු දෙක දාගන්න ඕනේ නිතරම. ඒ තරම් අමාරුයි. නමුත් ස්වාමීන් වහන්සේගේ වචනය මම මුල් තැන දීලා වචනය අහන්න ගත්තා මම. වචනය අහන්න මගේ ජීවිතය තුළ මම අත්දැක්ක ස්වාමීන් වහන්සේගේ හාස්කම. ඒ කකුල් දෙකේ අද වෙනකොට කිසිම පැල්ලමක්වත් නැහැ. කිසිම වේදනාවක් නැහැ. අද මම සුවෙන් ඉන්නවා. ඒක කොහොමද උනේ? වචනය තුලින්. වචනයේ තියෙන හැකියාවක් අපට ඕන කරන හාස්කම ලබා දෙන්න. වචනය හරහා තමයි උන්වහන්සේ හාස්කම් කරන්නේ. ඉතින් අපි වචනයට මුල් තැන දෙනවා නම් උන්වහන්සේ අපේ ජීවිතේ හාස්කම් කරනවා. ඉතින් වචනයට මුල් තැන දෙන්නේ නැති කිතුණුවෙක් ඉන්නවා නම් වචනයට මුල් තැන දෙන්නේ නැහැ, වචනය අහන්නේ නැහැ. එහෙම ඉන්නවනම් උන්වහන්සේට හාස්කම් කරන්න අමාරුයි. මොකද උන්වහන්සේ හාස්කමේ දෙවියන් වහන්සේ. උන්වහන්සේ කොහොමද හාස්කම් කරන්නේ? වචනය තුලින් හාස්කම් කරන්නේ. මේ මුළු විශ්වය මැව්වේ කොහොමද උන්වහන්සේ? වචනය තුලින් උන්වහන්සේ මැව්වා. ආමෙන්. ඉතින් තුන්වෙනි කාරණාව අපි බලමු. නැවත යමු අපි ගලාති පොතට. ගලාති පොතට නැවත යමු අපි. තුන්වෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදේ. ඉන්දින් නුඹලාට ආත්මයන්න් වහන්සේ දෙන්නා වූ නුඹලා අතරෙහි ආශ්චර්යයන් කරන්නා වූ තනන් වහන්සේ එසේ කරන්නේ විවස්ථාවේ ක්‍රියාවලින්ද නොහොත් ඇදහිල්ලේ පණිවිඩය කරන කොටගෙනද. ඇදහිල්ල තුන්වෙනි කාරණාව තමයි, තුන්වෙනි රහස තමයි දෙවියන් වහන්සේගෙන් හාස්කමක් ඔබ ලබා ගන්න නැත්නම් බලාපොරොත්තුෙන් ඉන්නවද? නැත්නම් දෙවියන් වහන්සේගෙන් හාස්කමක් ලබා ගන්න ඕනේ කියලා ඔබ හිතනවද? එහෙනම් තුන්වෙනි රහස තමයි ඇදහිල්ල. ඇදහිල්ල. අපි තුල ඇදහිල්ල තියෙන්න ඕනේ. කොහොමද ඇදහිල්ල අපිට එන්නේ? ඇදහිල්ල එන්නේ කොහොමද කියලා අපි බැලුවොත් එහෙම රෝම පොතේ 10 වෙනි පරිච්ඡේදයේ 17 වෙනි පදේ කියනවා වචනය ඇසීමෙන් තමයි ඇදහිල්ල එන්නේ. මොන වචනය ඇසීමෙන්ද? ක්‍රිස්තුස් වහන්සේගේ වචනය ඇසීමෙන් ඇදහිල්ල එන්නේ. ඇදහිල්ල පැමිණෙන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ වචනය ඇසීමෙන්. මෙසේ ඇසීමෙන් ඇදහිල්ලද ක්‍රිස්තුස් වහන්සේගේ වචනයෙන් ඇසීමද පැමිණෙන්නේ. ක්‍රිස්තුස් වහන්සේගේ වචනය ඇසීමෙන් තමයි ඇදහිල්ල අපිට එන්නේ. ඇදහිල්ල තිබුණොත් තමයි අපේ ජීවිතය තුළ හාස්කම් සිද්ධ වෙන්නේ. ආමෙන්. දැන් ඔබට කියන්න පුළුවන් අයියෝ මට හාස්කමක් ලබා ගන්න තරම් ඇදහිල්ලක් නැහැනේ. දෙවියන් වහන්සේ දෙස බලන්න. ඔබේ ඇදහිල්ල ගැන ඔබ බලන්න ඕනේ. ඔබට තියෙන පොඩි ඇදහිල්ල ගැන ඔබ බලන්න ඕනේ. මට තියෙන පුංචි ඇදහිල්ල. පුංචි ඇදහිල්ලක් තිබුණත් ඇති ස්වාමීන් වහන්සේට මහත් දේ කරන්න පුළුවන්. ඔබ නිතරම ඔබේ තියෙන පුංචි ඇදහිල්ල දිහා බල ඉන්න එපා. ඔබ උන්වහන්සේව ફોකස් කරන්න. ජේසුස් වහන්සේ දිහා බලන්න. ජේසුස් වහන්සේ තමයි අපේ ඇදහිල්ලේ කර්තෘ. ආමෙන්. හෙබ්‍රේය පොතේ කියනවා 12 වෙනි පරිච්ඡේදයේ අපේ ඇදහිල්ලේ කර්තෘ වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දිහා බලමු. උන්වහන්සේ තමයි අපේ ඇදහිල්ලත් අපි තුලත් සම්පූර්ණ කරන තනන් වහන්සේ. අපි තුල පොඩ්ඩ ඇදහිල්ලද තියෙන්නේ. උන්වහන්සේට පුළුවන් මේ පොඩ්ඩෙන් මහත් දෙයක් අපේ ජීවිතය තුල කරන්න පුළුවන්. එහෙනම් ඔබ තුල තියෙන පොඩ්ඩ හරි. ඔබ තුල ඇදහිල්ල ඔබ තුල තියෙනවා නම් දෙවියන් වහන්සේ මහත් දේ ඔබේ ජීවිතේ කරනවා. ඔබට පුළුවන් මේ ඇදහිල්ල වර්ධනය කරගන්න. කොහොමද ඔබ ඇදහිල්ල වර්ධනය කරන්නේ? වචනේ ඇසීමේ. නිතරම ක්‍රිස්තුස් වහන්සේගේ
වචනේ අහන්න. වචනේ අහන්න ඔබේ ජීවිතේ ස්වාමින් වහන්සේ ඔබේ ඇදහිල්ල වැඩි වෙනවා. ඇදහිල්ල වැඩි වෙනකොට ඔබේ ජීවිතේට ස්වාමින් වහන්සේ හාස්කම් කරනවා. ආමේන්. එහෙනම් අපි දැනගත්තා තුනක් කාරණාවන් දෙවියන් වහන්සේගේ හාස්කම් අපේ ජීවිතය තුල වෙන්න නම් අපි කරන්න ඕනේ නැත්නම් අපි විශ්වාස කරන්න ඕනේ අපේ ජීවිතවල හාස්කම් ලබා ගන්න රහස් තුනක් ගැන මම බැලුවා. එතකොට පළවෙනිම දේ තමයි දෙවියන් වහන්සේ තමයි හාස්කම් කරන්නේ. දෙවෙනි කාරණාව වචනේ තුලින් තමයි උන්වහන්සේ හාස්කම් කරන්නේ. තුන්වෙනි කාරණාව උන්වහන්සේ අපේ ඇදහිල්ල හරහා තමයි උන්වහන්සේ හාස්කම් කරන්නේ. ඒ වගේම අපේ දෙවියන් වහන්සේ ගැන අපි තවත් කාරණාවන් තුනක් දැනගන්න ඕනේ. ඒ තමයි දෙවියන් වහන්සේට කාලයේ ප්‍රශ්නයක් නෑ. අපි ගිය සතියේත් අපි බැලුවා කාලයේ ප්‍රශ්නයක් නෑ උන්වහන්සේ. උන්වහන්සේ මොකද කාලය කියන රාමුවකට කොටු වෙච්ච දෙවි කෙනෙක් නෙමෙයි. ඊට එහායින් ක්‍රියා කරන්නා වූ දෙවියන් වහන්සේ. ඒ නිසා කාලය උන්වහන්සේට ප්‍රශ්නයක් නැහැ. එතකොට දෙවියන් වහන්සේ කාලයට පිටින් ඉන්න තැනන් වහන්සේ. එතකොට කාලය උන්වහන්සේට ප්‍රශ්නයක් නැහැ. ඒක අපි දැක්කා. අවුරුදු 12 දරුවෙක් මැරිලා යෞවන දරුවෙක් මැරිලා ඉන්න වෙලාවේ දුවක් ඒ වෙලාවේ යේසුස් වහන්සේ කියලා නැකිටෙව්වා. ඒ දරුවා මැරිලා පැයක් වගේ පුංචි කාලයක් තමයි වෙන්නේ. ඒ දරුවව නැකිටෙව්වා. ඊට පස්සේ අපි දකිනවා නායින් නුවර තරුණ දරුවෙක්ව නැකිටවන එක අපි බැලුවා. එතකොට ඒ දරුවා මැරිලත් පැය කීපයක් තමයි වෙන්නේ. ඒ වෙලාවෙත් උන්වහන්සේට ඒ කාලයේ ප්‍රශ්නයක් නැහැ. උන්වහන්සේ නැගිටෙව්වා. ඒ වගේම අපි දකිනවා ලාසරස් මැරිලා දින 4ක් වෙනවා. උන්වහන්සේට කාලයේ ප්‍රශ්නයක් නැහැ. උන්වහන්සේ හුවත් නැගිටෙව්වා. ඒ වගේම අපි දකිනවා ජේසුස් වහන්සේ කානාන්හි සරණ මංගල්‍යයකට යනවා. ඒ වෙලාවේ මිදිඋස ඉවර වෙනවා. මිදිස් ඉවර වුණාට පස්සේ ජේසුස් වහන්සේ කියනවා ගල් භාජන වලට වතුර පුරවන්න කියලා. ගල් භාජන වලට වතුර පුරවන්න කිව්වට පස්සේ ඒ ගල් භාජන වල වතුර අරගෙන ගිහිල්ලා බෙදනකොට හැමෝම ඉස්තරම් මිදිඋස පානය කරා කියලා කියනවා. එතකොට ඉස්තරම් මිදිඋස එන්නේ අපි හිතනවා අපි මේක සාමාන්‍ය විදිහට අපි හිතනවා මේක පුංචි හාස්කමක් විදිහට. මොකද ජේසුස් වහන්සේ වතුර මිදිඋස බවට පත් කරා. මෙහෙම නෙමෙයි අපි පොඩ්ඩක් මේ ගැන පොඩ්ඩක් හිතලා බලන්න ඕනේ. මොකද දන්නවද මිදිඋස බවට පත් වෙන්න මොන වගේ මිදිඋස බවට උන්වහන්සේ පත් කරාද? අපි මිදිඋස අපි නිෂ්පාදනය කරන්න අනිවාර්යයෙන්ම මිදියට හොයාගන්න ඕනේ, හිටවන්න ඕනේ. ඊට පස්සේ පැල වුණාට පස්සේ ඒවට වැල් යන්න හදන්න ඕනේ, මැහි හදන්න ඕනේ. ඊට පස්සේ අතු කප්පාදු කරන්න ඕනේ. ඊට පස්සේ ගෙඩි හැදුනහම පළවෙනි අවුරුද්දේ හැදෙන ගෙඩි, ඒ කියන්නේ අවුරුදු දෙකකට පස්සේ තමයි පළදා වෙන්නේ. පළවෙනි වාරේ හැදෙන ගෙඩි කටේ තියන්න බෑ ඇඹුලයි. ඊට පස්සේ ඒ වයින් නෙමෙයි යුස හදන්නේ. එතකොට දෙවෙනි වාරේ හැදෙන මිදි වලින් තමයි යුස හදන්නේ. ඊට පස්සේ ඒවා ගබඩා කරලා තියන්න ඕලු. අවුරුදු 25ක් විතර ගබඩා කරලා තිබ්බහම තමයිලු හොඳම මිදි උස බවට ඒවා පත් වෙන්නේ. එතකොට ජේසුස් වහන්සේ එතන කරපු හාස්කම බලන්න අවුරුදු 25ක් විතර පැරණි මිදිඋස, ඒ කියන්නේ වටිනාම ඉස්තරම මිදිඋස උන්වහන්සේ තප්පර කීපයකින් එතන ලබා දුන්නා. ඉතින් මේ උන්වහන්සේට කාලයේ ප්‍රශ්නයක් නැහැ. උන්වහන්සේට පුළුවන් අපිට අවුරුදු 25ක් අපිට කරගන්න බැරි වෙච්ච දේවල් උන්වහන්සේට පුළුවන් තප්පර කීපයකින් අපිට ලබා දෙන්න. ආමෙන්. ඒතර අපි දෙවියන් වහන්සේ ගැන දැනගන්න ඕන තවත් කාරණාවන් තුනක් මම කිව්වා. මොකද පළවෙනි දේ තමයි දෙවියන් වහන්සේට කාලයේ ප්‍රශ්නයක් නැහැ. දෙවෙනි කාරණාව අපි බැලුවා දෙවියන් වහන්සේ ගැන. දෙවියන් වහන්සේට දුරත් ප්‍රශ්නයක් නැහැ. ආමෙන්. දෙවියන් වහන්සේට දුර ප්‍රශ්නයක් නැහැ. මත්තේයු පොතේ 8 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි පදේ 100කට මුලා දෑනිය එනවා යේසුස් වහන්සේව හම්බෙන්න. ඔහුගේ වැඩකාරයෙකුට අසනීප වෙච්ච වෙලාවේ යේසුස් වහන්සේ ළඟට ඇවිල්ලා කියනවා මගේ වැඩකාරයාට අසනීපයි කියලා. ජේසුස් වහන්සේ කියනවා එන්නම් කියලා. එන්නම් කිව්වට පස්සේ ඒ 100කට මුලා දෑනියා කියනවා ඔබ වහන්සේ මාගේ පියස්ස යටට ඊමට මම ඒ තරම් වටින්නේ නැහැ. ඔබ වහන්සේගේ වචනේ කිව්වනම් ඇති කියලා කියනවා. ඒ කියන්නේ උන්වහන්සේ දැන් 100කට මුලා දෑනියාගේ නිවසට යන්න ඕනේ නැහැ. උන්වහන්සේ මෙහි ඉඳන් වචනේ කිව්වොත් 100කට මුලා දෑනියා සුව වෙනවා. එතකොට වචනේ මේ උන්වහන්සේ යේසුස් වහන්සේට ඇවිල්ලා වචනේ කිව්වනම් ඇති උන්වහන්සේට දුර ප්‍රශ්නයක් නැහැ. එහෙනම් අපේ දෙවියන් වහන්සේ ගැන අපි දැනගන්න ඕනේ දෙවෙනි කාරණාව තමයි දෙවියන් වහන්සේට දුර ප්‍රශ්නයක් නැහැ. ආමෙන්. තුන්වෙනි කාරණාව අපි දෙවියන් වහන්සේ ගැන දැනගන්න ඕනේ. දෙවියන් වහන්සේට ඇවිල්ලා අපි ළඟ තියෙන පොඩ්ඩයි තියෙන කියන එකත් ප්‍රශ්නයක් නෑ උන්වහන්සේට. පොඩ්ඩෙන් උන්වහන්සේට පුළුවන් මහත් දේ කරන්න. කොහොමද කරන්න කියලා විද්‍යාඥයන්ට පවා හොයාගන්න බෑ. සුභාදාමටත් එහා උන්වහන්සේ වැඩ කරන තැනන් වහන්සේ. ඒ නිසා අපිට හිතා ගන්න බෑ කොහොමද මේක වෙන්නේ කියලා. නමුත් උන්වහන්සේට ඒක කරන්න පුළුවන්. අපි ළඟ පොඩ්ඩද තියෙන්නේ? අයියෝ පොඩි ඇදහිල්ලයිනේ මන් ළඟ තියෙන්නේ. මේ ඇදහිල්ලෙන් කොහොමද හාස්කම් වෙන්නේ? නෑ දෙවියන් වහන්සේට ඔබ ළඟ තියෙන පොඩ්ඩ උන්වහන්සේ ඇති. උන්වහන්සේ පොඩ්ඩෙන් මහත් දේ කරන තනන් වහන්සේ. උන්වහන්සේට කාලයේ ප්‍රශ්නයක් නැහැ. උන්වහන්සේට දුර ප්‍රශ්නයක් නැහැ. උන්වහන්සේට අපි ළඟ තියෙන පොඩ්ඩද ඒක ප්‍රශ්නයක් නැහැ. උන්වහන්සේ අපේ ජීවිතවල හාස්කම් කරනවා. අපි දකිනවා 5000කට කණ්ඩ දෙනකොට
රොටි පහයි මාළු දෙකයි තිබ්බේ. පොඩ්ඩයි. ඒ පොඩ්ඩෙන් උන්වහන්සේ මහත් දේ කරා. ආමෙන්. එනිසා ඔබේ ජීවිතේත් අද දවසේ උන්වහන්සේ හාස්කම් කරනවා. ඉතින් ඔබ කරන්න ඕන දේ තමයි, ඔබ දැනගන්න ඕන දේ තමයි, දෙවියන් වහන්සේ තමයි හාස්කම් කරන්නේ. මනුෂ්‍යයන් නෙමෙයි හාස්කම් කරන්නේ, දෙවියන් වහන්සේ තමයි හාස්කම් කරන්නේ. ඔබ ළඟ ඉන්න කෙනාට කියන්නේ, ඔබ ළඟ ඉන්න කෙනාට කියන්නේ දෙවියන් වහන්සේ තමයි හාස්කම් කරන්නේ කියලා කියන්නේ. දෙවියන් වහන්සේ තමයි හාස්කම් කරන්නේ. ආමෙන්. ඒතකොට දෙවෙනි කාරණාව අපි මොකක්ද කිව්වේ? වචනයට අහුම්කම් දෙන්න. වචනය අහන්න. වචනේ හරහා තමයි උන්වහන්සේ හාස්කම් කරන්නේ. ආමෙන්. තුන්වෙනි කාරණාව අපි බැලුවා මොකද්ද? ස්වාමින් වහන්සේ ඇදහිල්ල තුලින් තමයි මහත් දේවල් උන්වහන්සේ කරන්නේ. හාස්කම් කරන්නේ උන්වහන්සේ ඇදහිල්ල තුලින්. ආමෙන්. එහෙනම් ඔබ නිතරම ස්වාමින් වහන්සේගේ වචනයට අහුම්කම් දෙන්න. ස්වාමින් වහන්සේගේ වචනය තුලින් තමයි ඇදහිල්ල අපිට ලැබෙන්නේ. ඇදහිල්ල හරහා තමයි උන්වහන්සේ ආශ්චර්යමත් දේවල් නැත්නම් හාස්කම් උන්වහන්සේ අපේ ජීවිතවල කරන්නේ. ආමෙන්. හරි. අපි ආඥා කළ අවසන් කරමු. අපට බොහෝ සෙයින් ප්‍රේම කරන සර්ව බලධාරී දෙවි පියාණනි, අපි ඔබ වහන්සේට ස්තුති කරනවා අද දවසේ ඔබගේ වචනය තුලින් ඔබගේ දරුවන්ව ශක්තිමත් කළාට ස්තුතියි. ඔබ වහන්සේගේ නාමය හාස්කමයි ස්වාමිනේ. ඒ නිසා ඔබ වහන්සේ කෙනෙක්-කෙනාගේ ජීවිතවල හාස්කම් කරන නිසා ස්තුතියි. ස්වාමිනේ, ඔවුන් හාස්කම ලබා ගන්න පිණිස ස්වාමිනේ ඔවුන් දැනගත යුතු කරුණු ස්වාමිනේ අද දවසේ දැනගත්තා. ඒ නිසා ස්වාමිනේ තව තවත් ස්වාමිනේ ඔබ වහන්සේගේ වචනයට කීකරුව ඔබ වහන්සේගේ වචනයට අහුම්කම් දෙමින් සෑම ඉරු දිනකම ස්වාමිනේ ඔබ වහන්සේගේ වචනේ අසන පිණිස එන්නත් ඒ වචනේ ස්වාමිනේ උනන්දුවෙන් අසා ස්වාමිනේ ඒ තුලින් ඇදහිල්ල වැඩි කරගෙන තමන්ගේ ජීවිතවල ස්වාමිනේ දිනපතා ආශ්චර්යමත් දේවල් අත්දකින පිණිස දෙවි ස්වාමිනේ ඔබගේ කරුණාව මේ දරුවන්ට දෙන්න. සෑම දිනකම ස්වාමිනේ ඔබගේ වචනේ අසන්ට ස්වාමිනේ ඔවුන්ව ඔබ වහන්සේම රැගෙන එන්න. මේ වචනේ උන්ට නිතර මතක් කර දෙමින් ඔබ වහන්සේ උන්ට සේවය කරන්න. ජේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. 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 එහෙනම් ජේසු පීඨය ඔබට සුබ දවසක්. අපි නැවත ලබන සතියේ හමු වෙමු. ජේසු පීඨය.